අයිබෝවන් දුවේ පුතේ ව්‍යවසායකත්වය හා කළමනාකරණය පාඩමට අදාළව ඉදිරිපත් කරන පාඩම් මාලාවේ අවසාන වීඩියෝවත් එක තමයි ඔබ අද එකතු වෙන්නේ. ඊට ව්‍යවසායකත්වය කළමනාකරණය කියන පාඩමේ අපි පළමු වීඩියෝ වලින් කතා කළා ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද? කළමනාකරණය කියන්නේ කුමක්ද සහ මූලික කළමනාකරණ ශිල්පයන් ගැන අපි කතා කළා. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම ආදී වශයෙන්. ඊට පස්සේ අපි දෙවන වීඩියෝවෙන් කතා කළා ව්‍යාපාර සැලැස්මක් සකස් කරන්නේ කොහොමද? ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා වෙළඳපොළ සමීක්ෂණයක් කරන්නේ කොහොමද? ෂඩුවත විශ්ලේෂණය සිදු කරන ආකාරය ගැන අපි දෙවෙනි වීඩියෝෙන් කතා කළා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙම පාඩමේ අවසාන කොටස පිළිබඳව. ව්‍යාපාර සඳහා යටිතල පහසුකම් පිළිබඳව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. උපකාරක සේවා, ප්‍රලේඛනය, මනා සංවිධානය, රක්ෂණය, sannivedanaya කියන අංග ව්‍යාපාර සඳහා යටිතල පහසුකම් විදිහට අපට හඳුන්වලා දෙන්න පුළුවන්. අද අපි මේ වීඩියෝ යටතේ කතා කරන්නේ උපකාරක සේවා, ප්‍රලේඛනය, මනා සංවිධානය, රක්ෂණය සහ sannivedanaya ව්‍යාපාරයකට වැදගත් වන අන්දම් පිළිබඳව. ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා අපි දන්නවා යටිතල පහසුකම් අවශ්‍ය වෙනවා. ඒකට අපිට තනියම ව්‍යාපාරයක් කරන්න බෑ. ව්‍යාපාරය කිරීම සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඕනේ. නිෂ්පාදන වෙළඳපොළ කලා ප්‍රවාහනය කරන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාරයක් පවත්වා ගැනීමට අදාළව රජය විසින් පනවපු නීති රෙගුලාසි වලට අපි අමනතව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අපිට ප්‍රමාණවත් මූල්‍ය පහසුකම් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ව්‍යාපාර ආරම්භ කිරීමට ප්‍රාග්ධනය තියෙන්න ඕනේ. යටිතල පහසුකම් විදිහට. ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික භෞතික සම්පත් අපි යටිතල පහසුකම් විදිහට හඳුන්වනවා. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මෙන්ම එම ව්‍යාපාරය පවත්වාගෙන යාමට ඉතා වැදගත් සාධකයක් තමයි ප්‍රාග්ධනය. ඒතර ලංකාවේ ව්‍යාපාර සහ ව්‍යවසායකත්වයේ ප්‍රවර්ධනය නොවෙන්නට ප්‍රධානම හේතුව තමයි මේ ප්‍රාග්ධන ඌනතාවය. ඒකට මේ ප්‍රාග්ධන ඌනතාවයට විසඳුම් සොයා ගන්න පුළුවන් නම් ව්‍යවසායකයන්ට පුළුවන් වඩා හොඳ ව්‍යවසායකත්ව නිර්මාණ තුලින් අපේ රට වෙනුවෙන් නව නිර්මාණ, නව වෙළඳපොළ අවස්ථා බිහි කරන්න. අපි බලමු කොයි ආකාරයකටද මූල්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන් කියලා ව්‍යාපාරයකට. ව්‍යාපාරයක් ආරම්භ සඳහා මූල්‍ය පහසුකම් අපට තමන් ඉතුරු කරගත්ත මුදල් යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි රැකියාවක් කරලා අපි උපයගත්ත මුදල් ඉතුරු කරගෙන තියෙනවා නම් මේ මුදල් අපිට ව්‍යාපාරයක් සඳහා යොදවන්න පුළුවන්. ඒ වගේම අපි දැනටමත් ව්‍යාපාරයක නිරත වෙනවනේ. අපේ ව්‍යාපාරයේ ලබන ලාභය අපේ ව්‍යාපාරයේ ඉදිරි දියුණුව සඳහා මූල්‍ය පහසුකම් විදිහට ආයෝජනය කරන්න පුළුවන්. ඒ වගේම ණය පහසුකම් අපට ලබා ගන්න පුළුවන් මූල්‍ය වෙළඳපොළින්, විශේෂයෙන්ම වාණිජ බැංකු, ඒ වගේම කල්බදු ආයතන, මූල්‍ය ආයතන වලින් අපට ණය මුදල් ලබා ගන්න පුළුවන්. ණය මුදල් ලබාගෙන අපට ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම අපගේ ව්‍යාපාරයට තනි පුජ්‍යල ව්‍යාපාරයක් නම් එනම් තනියම කරගෙන ව්‍යාපාරයකට අපිට තවත් කෙනෙක් හවුල් කර ගැනීමෙන් හවුල් ව්‍යාපාරයක් බවට පත් කරගෙන අපේ ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන්. එතකොට අමතර ප්‍රාග්ධනය හවුල් කරවන් මගින් රැස් කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම පෞද්ගලික සහ පොදු සමාගම් වලට පුළුවන් කොටස් නිකුත් කිරීම මගින් තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් රැස් කර ගන්න. ඔබ දන්නවා සීමා සහිත පොදු සමාගම් වලට පුළුවන් ප්‍රසිද්ධියේ පුවත්පත් දැන්වීමක් දාලා මහ ජනතාව වෙත කොටස් නිකුත් කරන්න. නමුත් පෞද්ගලික සමාගමකට පුළුවන් වෙන්නේ පෞද්ගලික සමාගමකට තමන්ගේ මිතුරන් අතරේ පමණයි කොටස් නිකුත් කිරීම කරන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ ආකාරයට ව්‍යාපාරයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් අපට සොයා ගන්න පුළුවන්. අපි බලමු ව්‍යාපාරයකට සඳහා අපි අතේ තියෙන මුදල් නැත්නම්, එහෙම නැත්නම් ව්‍යාපාරය ඉතුරු කරගත්ත මුදල් අපි ගාව නැතිනම් අපි කොහොමද අපේ ව්‍යාපාරයට මුදල් ලබා ගන්නේ? එවනම් අපිට ඒ සඳහා ණය පහසුකම් ලබා ගන්න වෙනවා. එහෙනම් අපිට ණයක් විදිහට ව්යාපාරයක් සඳහා මූල්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කුඩා පරිමාණ ව්‍යවසායකයන් සඳහා ශුද්‍ර ණය ලබා ගන්න පුළුවන් ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට. ඒ වගේම කල්බදු පහසුකම් වට ලබා ගන්න පුළුවන්. කල්බදු කියන්නේ ලීසින් පහසුකම්. අපිට ලීසින් පහසුකම් ලබා ගන්න පුළුවන් ව්‍යාපාරයේ අවශ්‍යතාව සඳහා. අපි මුලින්ම කතා කරමු ණය ගැන. ණයක් කියලා කියන්නේ අපි විසින් යම් පුජ්‍යලයෙන් මිලදී ගන්නවා යම් මුදලක්, ලබා ගන්නවා යම් මුදලක් අනාගතයේ නිශ්චිත දිනයකදී නිශ්චිත පොලියක් සමග ආපසු ගෙවන්න එකඟතාවයෙන්. එසේ ලබා ගන්න මුදලකට අපි කියනවා ණය මුදලක් කියලා. ණය මුදලක ලක්ෂණය තමයි අපි නිශ්චිත මුදලක් යම් කෙනෙක්ගෙන් ඉල්ල ගන්නවා නියමිත පොලියක් යටතේ නිශ්චිත කාල පරාසයක් තුල ගෙවා නිම කිරීමට. මේ පොලිය ණය සැපයීම සඳහා ණය ලබා ගැනීමේදී අපට අනිවාර්යයෙන් මේ සඳහා පොලියක් ගෙවන්න සිදු වෙනවා. එහෙනම් අපි
ව්‍යාපාරයකදී හඳුන්වනවා. ණය සඳහා අපි ගෙවන පොලිය ව්‍යාපාරයේ ණය ප්‍රාග්ධනය සපයා ගන්න දරන ලද වියදමක් විදිහට තමයි අපි ව්‍යාපාරවලදී ණය පොලිය හඳුනගන්නේ. ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර වැනි ස්ථාවරවත්කම් අත්පත් කර ගැනීමට වගේම එදිනෙදා ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් හිඟතාවයන් සඳහා අපට වාණිජ බැංකු වලින් එහෙම නැත්නම් මූල්‍ය ආයතන වලින් ලීසින් කම්පැනිස් වලින් අපට ණය මුදල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම එදිනෙදා ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් වලට අපි විශේෂ නමක් කිව්වා. ඔබට මතක ඇති කාරක ප්‍රාග්ධනය කියලා. එහෙනම් කාරක ප්‍රාග්ධනය සපයා ගැනීම සඳහා අපට වාණිජ බැංකුවකින් එහෙම නැත්නම් මූල්‍ය ආයතනයකින් අපට ණය ලබා ගන්න පුළුවන්. ණයක් අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක් ආකාරයක් තමයි කෙටි කාලීන ණය. කෙටි කාලීන ණය කියලා කියන්නේ අපි ලබා ගන්න ණය මුදල ව්‍යාපාරික වර්ෂයක් තුල ගෙවා අවසන් කරනවා නම් එවැනි ණය මුදලක් අපි හඳුන්වනවා කෙටි කාලීන ණයක් විදිහට. උදාහරණයක් විදිහට වගා ණය. ඒතර බොහෝ විට ගත්තාම ගොඩක් භෝග වර්ග වර්ෂයක් තුලදී අපිට පළදාව ලබා ගන්න පුළුවන්. මේ වගේ වගාවක් සඳහා අපි ලබා ගන්න වගා ණයක් අපිට කෙටි කාලීන ණයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම භාණ්ඩයේ විකිණීම සඳහා තොග මිලදී ගැනීම සඳහා අපට ණය ලබා ගන්න පුළුවන්. අපි ලබා ගන්න තොග අවුරුද්දකට වඩා අඩු කාලයකදී අපි නැවත විකුණනවා. ඒ විකිණීම තුළින් එම ණය වර්ෂයකට අඩු කාලයකදී අපිට පියවන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා අපේ බැංකුවේ මුදල් නොමැතිව බැංකුව විසින් එකඟ වෙච්ච මුදලක් දක්වා අපිට චෙක්පත් නිකුත් කිරීමට ලබා දෙන අවස්ථාව අපි හඳුන්වනවා බැංකුව අයිරාවක් කියලා. එහෙම නැත්නම් අපේ සාමාන්‍ය වාරි ඕඩි එකක් කියලා කියනවා. ඕඩි එකක් කියන එකත් අපි කෙටි කාලයකදී කෙටි කාලීනව ලබා ගන්න ණයක් විදිහට තමයි සලකන්නේ. දෙවන වර්ගය තමයි දිගු කාලීන ණය. දිගු කාලීන ණය කියලා කියන්නේ අපිට තේරෙනවා එහෙමනම් වසරකට වඩා වැඩි කාලයක් සඳහා ලබා ගන්න ණය අපි දිගු කාලීන ණය විදිහට හඳුන්වනවා. එතකොට විශේෂයෙන්ම දිගු කාලීන ණය මගින් අපි ව්‍යාපාරයට අවශ්‍ය ස්ථාවරවත්කම් මිලදී ගන්නවා. ඒ වගේම ව්‍යාපාරයට අවශ්‍ය ගොඩනැගිලි ආදිය හදන්න අපි මේ වගේ ණය ලබා ගන්නවා. ඒ වගේම ව්‍යාපාර සඳහා අවශ්‍ය භූමිය අත්පත් කර ගැනීම සඳහා වැනි කාරණා සඳහා අපි දිගු කාලීන ණය ලබා ගන්නවා ව්‍යාපාර සඳහා. බලමු සුද්ධ ණය කියන්නේ මොනවද කියලා. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී, ඒ වගේම රැකියාව විරහිත, ඒ වගේම සමහර පුජ්‍යලයෝ ඉන්නවා අප මුදල් තැන්පත් කිරීමට නොහැකි අයට රජයේ හෝ රජයේ බැංකුවකින් හෝ වාණිජ පෞද්ගලික බැංකුවකින් හෝ එහෙම නැත්නම් මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ලබා ගන්න ගියාම එම ආයතන ඔවුන් වෙත බැංකු ණය ලබා දීමට මැලිකමක් දක්වනවා. ඒකට හේතුව තමයි ඔවුන්ට ණය ආපසු ගෙවීමේ ශක්තිතාවය අඩුවීම. එහෙමනම් මේ අඩු ආදායම්ලාභී රැකියාව විරහිත හෝ අපතම්බතු දැවීමට අපහසු පුජ්‍යලයන් වෙනුවෙන් ලබා දෙන ණය අපි හඳුන්වනවා සුද්ධ ණය කියලා. විශේෂයෙන්ම සුළු පරිමාණ ව්‍යාපාරිකයන් පිළිබඳව බැංකු හා මූල්‍ය ආයතන තබලා තියෙන විශ්වාසය ගොඩක් අඩුයි. එම නිසා තමයි මෙවැනි ණය යෝජනා ක්‍රම මගින් මේ ණය අවදානම සාමූහික ප්‍රජාවක් අතර බෙදා දෙමින් කුඩා පරිමාණයේ ණයක් විදිහට තමයි ශුද්ධ ණය ලබා දීම සිදු කරන්නේ. අපි බලමු ශුද්ධ ණය සපයන්නේ මොන වගේ කාරණයන් සඳහාද කියලා. සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ප්‍රධාන වශයෙන් ශුද්ධ ණය සැපීම කරන්නේ මෙන්න මේ කාරණා සඳහා. 1. සුළු පරිමාණ ව්‍යවසායකයන් සඳහා ප්‍රාග්ධන වියදම ගැටලුවක් වීම. අපි හිතමු යම් පුජ්‍යලයක් ලොතරැයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ලොතරැයි අලෙවි කිරීම සඳහා ඌට ලොතරැයි අලෙවි කුටියක් සාද ගන්න ඕනේ. එතකොට මේ දේ කරන්න එයාගේ අතේ මුදලක් නැහැ. එමනම් ඒ වගේ ලොතරැයි අලෙවි කූඩුවක් සාදා ගන්න, එහෙම නැත්නම් අත්කරත්තයක් මිලදී ගන්න, ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධන වියදම පවා ඌට කඩල කරත්තයක් හදා ගන්න දරන වියදමත් ඌට ඉතා විශාල මුදලක් වෙනවා. ඒ සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබා ගන්න පුළුවන් ශුද්ධ ණය හරහා. බොහෝ විට මේ ශුද්ධ ණය ගන්න පෙළඹෙන මේ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට හොඳ අධ්‍යාපනික දැනුමක් නැහැ. එම නිසා ඔවුන්ට විශේෂයෙන්ම සාම්ප්‍රදායික ණය ලබා ගැනීමදී අපි දන්නවා ව්‍යාපාර සැලසුම් සකස් කරන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාරයේ ශක්ෂතාවයන් පිළිබඳව ලිපි ලේඛන ඉදිරිපත් කරන්න ඕනේ. ලිපි ලේඛන අත්සන් කරන්න ඕනේ. ඒ සඳහා අවබෝධයක් නැති අයට ඊට වඩා අඩු ලියකියවිලි ප්‍රමාණයකින් පහසුවෙන් ලබා ගැනීම සඳහා තමයි ශුද්ධ ණය ලබා දීම සිදු කරන්නේ. ඒ වගේම අපි දන්නවා හැමෝටම අපතැන්පත් කිරීමේ හැකියාවක් නැහැ. විශේෂයෙන්ම කුඩා පරිමාණ අර අපි ඉහත සඳහන් කර පුජ්‍යලයන්ට සතුව ලොකු ආදායමක් නැහැ, ස්ථිර රැකියාවක් නැහැ, ඉඩමක් කඩමක් නැහැ තමන්ගේ නමට. ඒ නිසා ඔහුට සුරකුම් තිබීමට අපහසුයි බැංකුවට. එම නිසා ඔවුන් වෙනුවෙන් ලබා දෙන ණයක් විදිහට තමයි ශුද්ධ ණය ලබා දීම සිදු කරන්නේ. ශුද්ධ ණය ලබා ගන්නකොට අපතැන්පතු දැවීම අනිවාර්ය වෙන්නේ නැහැ. ශුද්ධ ණය ලබා ගන්න පුළුවන් මෙන්න මේ වගේ කාර්යයන් සඳහා. වගා බීජ ලබා ගැනීම, පොහොර ලබා ගැනීම,
ගෙවල් කුලී ගෙවීම, යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම, කුඩා පරිමාණ යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම වැනි කාර්යයන් සඳහා ශුද්‍ර ණය ලබා ගන්න අපට පුළුවන්. මේ වගේ ණය වලට උදාහරණ තමයි සෞභාග්‍ය ණය යෝජනා ක්‍රමය, සෙපි ණය යෝජනා ක්‍රමය වගේ යෝජනා ක්‍රම අපට ශුද්‍ර ණය යෝජනා ක්‍රම විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි ඊළඟට බලමු කල්බදු එහෙම නැත්නම් ලීසින් කියන්නේ මොනවද කියලා. ගැනුම්කරුවෙකුට අවශ්‍ය වත්කම් මිලදී ගැනීම සඳහා කල්බදු සපයන්නා හා බදු ගැනුම්කරු අතර ඇති කර ගන්නා කිවිසුම කල්බද්ද නම් වෙනවා. දැන් කල්බද්දකදී කරන්නේ ණය අපේක්ෂා කරන පුජ්‍යලයා එහෙම නැත්නම් ණය ලබා ගැනීමට ඉදිරිපත් වෙන පුජ්‍යලයා වෙනුවෙන් අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම කල්බදු ආයතනය මගින් සිදු කරලා ඒ ලබාගත් භාණ්ඩ එම පුජ්‍යලයාට පරිභෝජනය කිරීමේ අවස්ථාව සලසලා දෙනවා. නම් භාණ්ඩයේ අයිතිය කල්බදු සපයන්නා සතු වන අතර එය භාවිතා කරන්න සහ සන්තකේ කියන්නේ තමන් ගාව තියාගෙන මේ භාණ්ඩ වලින් ප්‍රයෝජනයක් ලබා ගැනීමට බදු ගැනුම් කරුට අවස්ථාව ලබා දෙනවා බදු කිවිසුමට අනුව. ඒතර අපි දන්නවා අපි ගොඩක් වෙලාවට වාහන මිලදී ගන්නෙත් ලීසින් කරලා. ඒතර ලීසින් කරලා අපි වාහනයක් ගත්තාම ඒ වාහනේ නිෂ්පාදකයාට නිෂ්පාදන සමාගමට අර වාහනේ මුළු වටිනාකම බැංකුව විසින් එහෙම නැත්නම් ලීසින් සමාගම විසින් එකවර ගෙවනවා. ඒ ගෙවන ලද මුදල අප වාරික වශයෙන් කල්බදු සමාගමට ගෙවීම කරනවා. එසේ ගෙවීම කරලා අවසානයේ අපට අපගේ එම මිලදී ගත මෝටර රථයේ සම්පූර්ණ අයිතියත් අප වෙත ලැබෙනවා. හැබැයි අපි අවසාන වාරිකය අපි දැන් වාරික 60කින් ගෙවානිම කරන මෝටර රථය ගත්තනම් 59 වෙනි වාරිකයේ ගෙවුවත් එම මෝටර රථයේ අයිතිය අප සතු වෙන්නේ නැහැ. එම මෝටර රථයේ අයිතිය සතු වෙන්නේ ලීසින් සමාගම යටතේ. ඒතර අපි අවසාන වාරිකයත් ගෙවලා අවසන් වුණාට පස්සේ අපට කල්බදු ගිවිසුමට අනුව එම මෝටර රථයේ අයිතිය අප වෙත හිමි වෙනවා අවසාන වාරිකයේ ගෙවීමෙන් පසුව. ඒතර කල්බදු ගිවිසුමකට අනුව අදාළ ගෙවීම නිසි පරිදි සිදු කර අවසන් වූ පසු භාණ්ඩයේ අයිතිය බදු ගෙරුම්කරුට ලබා ගන්න පුළුවන්. අපි අතේ සල්ලි එකතු කරලා මේ වැඩේ කරන්න ගියා නම් අපිට මෝටර රථේ පදින්න කාලයක් නැති වෙනවා. මෝටර රථේ වටිනාකමට අදාළ මුදල රැස් කරගන්නකොට වර්තමානයේ පවතින තත්ත්වයක් එක්ක. එම නිසා කල්බදු කියන එක ව්‍යාපාරිකයක් පැත්තෙනුත් ගොඩක් වැදගත්. ව්‍යාපාරිකයා සතුව ලොකු ප්‍රාග්ධනයක් නැත්නම් ඔහුට පුළුවන් තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩය අපි හිතමු මොකක් කර නිෂ්පාදන යන්ත්‍රයක් තියෙනවා වැඩි වටිනාකමක් තියෙනවා. අපිට පුළුවන් කල්බදු පහසුකමක් ලබා ගන්න කල්බදු සමාගමකට ගිහිල්ලා මේ උපකරණය අපට මිලදී යනන් දෙන්න අපි මේ වාරික වශයෙන් ඔබ ආයතනයට ගෙවන්නම් කියලා. ඒතකොට ඒ ගෙවලා ඉවර වුණාට පස්සේ ඒ භාණ්ඩයේ අයිතියත් අප වෙත ලැබෙනවා. ඒ වගේම අපි අතේ අර සම්පූර්ණ වටිනාකම නැතුව එම භාණ්ඩය අපට පාවිච්චි කිරීමේ අවස්ථාව ලැබෙන එක තමයි කල්බදු පහසුකමදී ලැබෙන වැදගත්ම කාරණය වන්නේ. ඒ වගේම විශාල වටිනාකමකින් යුත් යන්ත්‍ර සූත්‍ර දේපල බද්දට ලබා ගැනීම සඳහා පහසුකම් සලසන ආයතන වලට අපි කියනවා කල්බදු සමාගම් කියලා. විශාල මුදලක් එකවර ආයෝජනය නොකර වටිනාකමින් වැඩි යන්ත්‍රෝපකරණ, මෝටර් වාහන, කාර්යාල උපකරණ, වෘත්තීය උපකරණ මිලදී ගැනීම සඳහා වාණිජ බැංකු මෙන්ම කල්බදු සමාගම් මගින් කල්බදු පහසුකම් සපයනවා. මෙහිදී චංචල දේපොළක් බදු කිවිසුමක් යටතේ නියමිත කාලයක් භාවිතා කිරීමේ අවස්ථාව ලැබෙනවා. බොහෝ විට අපි ණයක් ලබා ගැනීමේදී අපට අපයක් විදිහට ස්ථිර දේපලක් එහෙම නැත්නම් චංචල නොවන දේපලක් අපට අප වශයෙන් තබන්න වෙනවා. එහෙම නැත්නම් පුජ්‍යල අපි ඉදිරිපත් කරන්න වෙනවා. කල්බදු ලබා ගැනීමේදී අපි බොහෝ විට අපි බද්දට ලබා ගන්නා උපකරණයේ අයිතිය තමයි අපි කල්බදු සමාගමට අප වශයෙන් තබන්නේ. බදු කිවිසුමක් යටතේ මිලදීගත් භාණ්ඩ භාවිතා කරමින් ආදායම උපයන්න ව්‍යාපාරිකයාට අවස්ථාවක් ලැබෙනවා. කල්බදු වල තියෙන විශේෂ වාසියක් තමයි අපේ අතේ භාණ්ඩය මිලදී ගැනීමට මුදල් නැති වුණත් ඒ භාණ්ඩය අපට කල්බදු සමාගම මිලදීලා ලබා දෙනවා. හැබැයි ඒ ලබාගත් භාණ්ඩයෙන් අපට ආර්ථිකමය ලාභයක් උත්පාදනය කරගන්න පුළුවන් එම යන්ත්‍රය පාවිච්චි කරලා. ඒ අපි උපයන ගමන් මේ යන්ත්‍රය වෙනුවෙන් වැය කරන ලද පිරිවැය අපට කල්බදු සමාගම වෙත නැවත ගෙවීම කරන්න පුළුවන්. එය තමයි විශේෂයෙන්ම කල්බදු ලබා ගැනීමේ වාසිදායක තත්ත්වය වෙන්නේ. එතකොට කල්බද්ද යටතේදී අපි අවසාන මාර්ගයේ ගෙවා අවසන් වනතුරු බද්ධ හිමිකමක් තමයි කල්බදු වලදී පවතින්නේ. මොකද සන්තකය දරන්නේ අපි වුණාට එම උපකරණයේ හෝ භාණ්ඩේ සම්පූර්ණ අයිතිය සතුවන්නේ කල්බදු සමාගමට. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී මෙන්ම පවත්වාගෙන යාමේදී වැදගත් වන නීති රෙගුලාසි ගැන අපි ළඟට අවධානය යොමු කරමු. වෙළඳපොළ හා නිෂ්පාදන ක්‍රියාවලිය පුරාවටම නිෂ්පාදකයා හා පාරිභෝගිකයා යන දෙදෙනාටම සෙත සැලසවීම නීති රෙගුලාසි වලින් අපේක්ෂා කරනවා. එතකොට රජය විසින් විවිධ අනපනත් නීති රීති පනවනවා. ව්‍යාපාරිකයා සහ එනතම් භාණ්ඩ නිෂ්පාදකයා, ව්‍යාපාරිකයා සහ පාරිභෝගිකයා යන මේ පිරිස් සියල්ලම
ආරක්ෂා කිරීමේ අරමුණින්. එමනම් අප ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී රජය විසින් පනවන මෙම නීති රීති වලට අවනතව කටයුතු කරන්න ඕනේ. යම් සංවිධානයක්, කණ්ඩායමක් හෝ පද්ධතියක් පාලනය කිරීමට හෝ පවත්වාගෙන යාම සඳහා බලපාන මූලධර්ම නීතිමය බලයක් තියෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. ඒ වගේ දේවල් වලට අපි කියනවා රෙගුලාසි කියලා. කිරුම් මිනුම්, සෞඛ්‍ය ආරක්ෂාව, කම්කරු නීති, විදේශ වෙළඳපොළ ප්‍රතිපත්ති, මිල, අන්තර්ජාතික ගිවිසුම් ව්‍යාපාර සඳහා බලපෑම් ඇති කරනවා. ඒවා හැසිරවීම සඳහා තමයි මේ රජය මේ විවිධ නීති රීති පනවලා අනපනත් පනවලා ක්‍රියාත්මක කිරීම සහ නියාමනය කිරීම රජය විසින් කරන්නේ. ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වා ගැනීමේදී මේ පහත කාරණා සඳහා නීති රෙගුලාසි වැදගත් වෙනවා. මිල පාලනය. එතකොට භාණ්ඩ වෙළඳපොළට සපයන මිල පාලනය කිරීම සඳහා නීති රෙගුලාසි පනවනවා රජය විසින්. ඒ වගේම ව්‍යාපාරවල නිරත වන කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා නීති රෙගුලාසි අපි පනවනවා. ඒ වගේම පාරිභෝගිකයාගේ ආරක්ෂාව සැලසීම සඳහා නීති රෙගුලාසි පැනවීම සිදු කරනවා. ඒ වගේම භාණ්ඩයක ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම සඳහා තත්ත්ව සහතිකකරණය සිදු කරනවා. එයත් නීති රෙගුලාසි විදිහට අපට හඳුනා ගන්න පුළුවන්. මිල පාලනය පිළිබඳව. මිල පාලනය විශේෂයෙන්ම පාරිභෝගිකයාට වගේම නිෂ්පාදකයාට වැදගත්. අපි දන්නවා වර්තමාන වෙළඳපොලේ සහල් කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 35ක් විතර වෙන්නේ. එතකොට නිෂ්පාදනය කරන ගොවියාගේ අතර ලැබෙන රුපියල් 35ක් විතර මුදලක් වුණාට අවසානයේ පාරිභෝගිකයා මිලදී ගන්න රුපියල් 100කටත් වැඩි මුදලකට. එතකොට ඒ භාණ්ඩයේ වැඩි මුදල් ප්‍රමාණයක් අතරමැදියන් අතර තමයි හුවමාරු වෙලා තියෙන්නේ. මේ තුල නිෂ්පාදකයාටත් අවාසිදායක සහගත තත්ත්වයක් මෙන්ම පාරිභෝගිකයාටත් අවාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. මේ වැළැක්වීම සඳහා තමයි රජය විසින් මිල පාලනය කරනවා යම් යම් තෝරාගත් භාණ්ඩවලට විවිධ අවස්ථාවලදී. මිල උච්චාවචනය මගින් වෙළඳපොළ අකර්මණ්‍ය වීම වළක්වා ගැනීම සඳහා යොදා ඇති නීති රෙගුලාසි මගින් වෙළඳපොළ පවත්වා ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා වෙළඳපොලේ සමහර කාලවලට සමහර භාණ්ඩවල මිල ඉතා පහළ මට්ටමකට වැටෙනවා. එහෙම වැටෙන වෙලාවට එම භාණ්ඩ නිෂ්පාදනය කරපු නිෂ්පාදකයෝ ඉතා අසරණ වෙනවා මේ භාණ්ඩ වෙළඳපොළ තුල විකුණා ගැනීමට නොහැකි වීම තුල. එම නිසා මිලෙහි විශාල වශයෙන් සිදුවන උච්චාවචනයන් පාලනය කිරීමත් මිල පාලනයේ අරමුණක්. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී සමහර භාණ්ඩ සඳහා රජය විසින් උපරිම මිලක් නියම කරනවා. සමහර භාණ්ඩවල මිල දිගින් දිගටම වැඩි වෙන බව පෙනී ගියොත් රජය විසින් එම භාණ්ඩ සඳහා වෙළඳපොලේ විකිණිය හැකි උපරිම මිලක් නියම කරනවා. දැන් වර්තමානයේ සුදු කැකුළු හාල් එහෙම නැත්නම් සම්බ හාල් සඳහා උපරිම සිල්ලර මිලක් විදිහට රුපියල් 95ක විතර මිලක් නියම කරලා තියෙනවා රජය විසින්. ඒ වගේම විදේශ වෙළඳාම නිසා සිදුවන මිල උච්චාවචනයන්ද රජය මගින් පාලනය කරනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි දැන් ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 5කටත් වඩා අඩු වුණා. නමුත් ලංකාවේ පෙට්‍රල් ලීටරයක මිල නැත්නම් ඉන්ධන ලීටරයක මිල රුපියල් 100ටත් වැඩි මුදලක තමයි තියෙන්නේ. ඒකට මේ වෙළඳපොලේ සිදුවන මිල උච්චාවචනයන් රජය මගින් පාලනය කරනවා. ඒ වෙලාවේ එම පාලනය තුළින් පාරිභෝගිකයාට අවාසියක් සිදු වෙලා තියෙනවා. නමුත් එය බලාපොරොත්තු වෙන්නේ මිල පාලනයටදී රජය විසින් පාරිභෝගිකයාට වාසිදායක ලෙස මෙම මිල පාලනය සිදු කරાવી කියන එක තමයි මිල පාලනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. මිල පාලනය සඳහා මේ වගේ අනපනත් පනවලා තියෙනවා. උදාහරණ විදියට 1939 අංක 39 දරන මිල පාලන ආඥා පනත මිල පාලනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පනතක්. ඒ වගේම 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරී පනත මගිනුත් මිල පාලනය පිළිබඳව යම් විධාන පනවලා තියෙනවා. ඒ වගේම සාධාරණ වෙළඳ කොමිෂන් සභා පනතත් මිල පාලනය පිළිබඳව පවතින නීති ප්‍රතිපාදනයක් විදිහට අපට හඳුන්වලා දෙන්න පුළුවන්. කම්කරු නීති. කම්කරුවෙක් සේවකයෙක් වැඩ කරන පරිසරය හා ඔහුගේ සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම තමයි කම්කරු නීති වලින් බලාපොරොත්තු වන්නේ. කම්කරු නීති වලට උදාහරණ තමයි 1942 අංක 45 දරන කර්මාන්ත ශාලා ආඥා පනත. ඒ වගේම 1934 අංක 19 දරන කම්කරු වන්දි ආඥා පනත. ඔබට පේනවා මෙම පනත් ඔක්කොම ශ්‍රී ලංකා නිදහස ලැබෙන්නත් ඉස්සෙල්ලා පනවපු පනත්. එතකොට මේ පනත් වගින් කම්කරුවන්ගේ අයිතීන් තමයි ආරක්ෂා කරන්නේ. මේ පනත් සම්පූර්ණයෙන් නැවත ප්‍රතිස්ථාපනය වෙලා නැහැ. ගෙවන වන්දි ප්‍රමාණය සහ නීතිමය තත්ත්වයන් වල සුළු වෙනස්කම් සිදු කළත් ඒ පනත් වල තිබ්බ ප්‍රතිපාදන බොහෝ දුරට වෙනස් වෙලා නැහැ. අර වන්දි ගෙවන ප්‍රතිශතයන් තමයි යම් මට්ටමකින් සංශෝධනය වෙලා තියෙන වන්දි මුදල්. නමුත් ඒ ඇරෙන්න මෙම පනත් විශාල වශයෙන් සංශෝධනය වෙලා නැහැ.
ඒක ඇයි කියලා අපිට පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ කාරණයක්. ඒ වගේම සාප්පු සහ කාර්යාල සේවක පනත 1954 අංක 19 දරන ඒ වගේම අධිකාල දීමනා සඳහා පවතින නීති රීති කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා තමයි මේවා පනවලා තියෙන්නේ. ඒ වගේම වැඩ කරන පරිසරය සඳහා පැවතිය යුතු තත්ත්වයන් පිළිබඳව විවිධ නීති රීති වෘත්තීය මට්ටමින් පනවලා ඒ වෘත්තීය මට්ටමින් පනවලා තියෙනවා සේවකයන්ගේ ආරක්ෂාව සඳහා. අපි බලමු පාරිභෝගිකයාගේ ආරක්ෂාව සඳහා මොනවද පනවලා තියෙන නීති රීති කියලා. ව්‍යාපාරිකයන් තරඟකාරීත්වය වැඩිවීම නිසා වෙළඳපොළ ජය ගැනීම සඳහා විවිධාකාර වෙළඳපොළ විසමාචාරයන් සිදු කරනවා ව්‍යාපාරිකයෝ විශේෂයෙන්ම කූට ලෙස මිල වෙනස් කරනවා. භාණ්ඩවල කල්ලි කුත්තීමේ දිනය වෙනස් කරනවා. ඒ වගේම භාණ්ඩවලට යම් යම් අපද්‍රව්‍ය මිශ්‍ර කරනවා. මිශ්‍ර කළා තත්ත්වය බාල කරනවා. මේ වගේ කාරණා මගින් පාරිභෝගිකයන්ට හොඳ ගුණාත්මක භාවයෙන් යුතු භාණ්ඩයක් පාරිභෝජනය කිරීමට තියෙන අවස්ථාව අහිමි කරනවා මේ ව්‍යාපාරිකයන් විසින්. එම තත්ත්වයන් පාලනය කිරීම පාරිභෝගික ආරක්ෂාව යටතේ බලාපොරොත්තු වෙන එක්තරා කාරණයක්. මේ වගේම කිරුම් මිනුම් අක්‍රමිකතා, වැරදි ප්‍රචාරණයන්, විවෘත ආර්ථිකය නිසා රට තුළට පැමිණෙන තත්ත්වයන් බාල නිෂ්පාදන පාලනය කිරීම අපහසුයි. ඒ වගේම පාරිභෝගිකයා මේ පාරිභෝගික ආරක්ෂාව පිළිබඳව පවතින නීති රීති පිළිබඳව නොදැනුවත්කමත් මේ ව්‍යාපාරිකයන්ට අවස්ථාවක් වෙලා තියෙනවා වෙළඳපොළ විෂමාචාරයන් සිදු කරන්න. ඒ වගේම සමහර ව්‍යාපාරිකයෝ භාණ්ඩ පිළිබඳව අසත්‍ය තොරතුරු දැක්වීමත් තුලිනුත් පාරිභෝගිකයාගේ භාණ්ඩ පිළිබඳ තොරතුරු දැන ගැනීමේ අයිතිය උල්ලංඝනය කරන අවස්ථාවක් විදිහට අපිට පෙන්ලා දෙන්න පුළුවන්. එබැවින් පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය විසින් විවිධ නීති රීති පනවලා තිබෙනවා. ඒ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කරලා තියෙනවා. ව්‍යාපාරිකයෙකු ලෙස අප පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සහ ඒ පිළිබඳව පනවා ඇති නීති රීති පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. මේ පිළිබඳව විශේෂයෙන්ම ව්‍යාපාරිකයන් දැනුවත් වෙන්නත් ඕනේ. ඒ වගේම පාරිභෝගිකයන් දැනුවත් වෙන්නත් ඕනේ. තමාගේ ආරක්ෂාව සඳහා පවතින නීති ප්‍රතිපාදනයන් මොනවද කියන එක සම්බන්ධව. විශේෂයෙන්ම පාරිභෝගික සේවා අධිකාරිය මගින් මෙම පාරිභෝගික ආරක්ෂාවට අදාළ නීති රෙගුලාසි පනවනවා. එම නීති රෙගුලාසි පාරිභෝගිකයන් විසින් හොඳින් අවබෝධ කර ගැනීමෙන් එම විධිවිධානයන් උල්ලංඝනය වෙන අවස්ථාවේදී පාරිභෝගිකයන්ට පුළුවන් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න අදාළ ව්‍යාපාරිකයන්ට එරෙහිව. අපි බලමු තත්ත්ව සහතිකකරණය පිළිබඳව. ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී තම නිෂ්පාදන වල ගුණත්වය තහවුරු කිරීම සඳහා උපකාරක සේවාවක් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් තත්ත්ව සහතිකකරණය. ඒකට අපට අපේ ව්‍යාපාරය නිෂ්පාදනය කරන භාණ්ඩයකට තත්ත්ව සහතිකයක් ලබා ගැනීම තුළින් මහජනතාවට සහ පාරිභෝගිකයාට අපට ඒත්තු ගන්නවන්න පුළුවන්. අපගේ නිෂ්පාදනය පරිසර හිතකාමී. එහෙම නැත්නම් සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුව තමයි අපගේ භාණ්ඩය නිෂ්පාදනය කරලා තිබෙන්නේ. ඒ වගේම අපේ ව්‍යාපාරික ස්ථානය නැත්නම් කර්මාන්ත ශාලාව ඉතා ආරක්ෂිත වැඩ පරිසරයක තමයි මේ භාණ්ඩ නිෂ්පාදනය සිදු කරන්නේ. තිරසාර බව, පරිසරය ආරක්ෂා කිරීම වැනි විවිධ සම්මුතීන්ට අනුකූලව තමයි අපගේ නිෂ්පාදනය සිදු කරන බව පාරිභෝගිකයන්ට ඒත්තු ගැනීම තුළින් නිෂ්පාදකයෙකුට තමන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ හැකියාව වැඩි කර ගන්න පුළුවන්. තත්ත්ව සහතිකකරණයට අදාළ නීති රීති පිළිබඳව දැනගෙන ඒ අනුව කටයුතු කිරීම තුළින් එම ප්‍රමිත ළඟා කර ගැනීම තුළින් උදාහරණ විදියට ISO ජාත්‍යන්තර තත්ත්ව සහතිකය, ඒ වගේම SLS, HACCP, ඒ වගේ කාබනික තත්ත්ව සහතිකකරණය වගේ දේවල් අපිට උදාහරණ විදියට පෙන්වන්න පුළුවන්. තත්ත්ව සහතිකකරණයට අදාළව ISO Organic Certified Certificate, ඒ වගේම SLS, HACCP Hazard Analysis Critical Control Point. එතන මේ වගේ ප්‍රමිතීන් අපි ලබා ගැනීම තුළ අපගේ භාණ්ඩ වල ගුණාත්මක භාවය පිළිබඳ පාරිභෝගිකයන්ට හොඳ විශ්වාසයක් ඇති කරන්න පුළුවන් වෙනවා. අපි ඊළඟට අවධානය යොමු කරන්න යන්නේ ප්‍රලේඛනය සම්බන්ධයෙන්, ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ලිපි ලේඛන සකස් කිරීමට අදාළ කරුණු තමයි මේ යටතේ අපි කතා කරන්නේ. ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා උපකාරක සේවාවක් ලෙස ඩොකියුමන්ටේෂන් එහෙම නැත්නම් ප්‍රලේඛනය ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන් ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීමේදී මෙම ලේඛන ගැන අපි දැනුවත් වෙන්න ඕනේ. ආනයන ලේඛන අපි යම් කිසි භාණ්ඩයක් ආනයනය කරනවා නම් එම ආනයන ක්‍රියාවලියට අදාළ ලිපි ලේඛන පිළිබඳව අවබෝධයක් තිබෙන්න ඕනේ. ඒ වගේම අපි භාණ්ඩයක් විදේශ වෙළඳපොළට අපනයනය කරනවා නම් අපනයනය සම්බන්ධයෙන් භාවිතා වන ලියකියවිලි පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. ඒ වගේම සහතිකකරණය සඳහා විවිධ සහතිකකරණයන් තුලින් සහතික ලබා ගැනීම සඳහා අපි භාවිතා කරන ලේඛන සාර්ථක ව්‍යාපාරිකයෙක් විසින් දැන සිටිය යුතුයි.
ලියාපදිංචි කිරීම. අපි බලමු ලියාපදිංචි කිරීම යටතේ මොන වගේ කාරණාද ව්‍යාපාරිකයෙක් දැනගන්න ඕනි කියලා. ව්‍යාපාර නාමය නීතිගත කිරීම සඳහා ලියාපදිංචි සිදු කළ යුතු අතර ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන් පහත ප්‍රතිලාභ අපට ළඟා කරගන්න පුළුවන්. තනි පුජ්‍යල ව්‍යාපාරයක් Tamanගේ නමින්ම පවත්වාගෙන යනවා නම් ලියාපදිංචි කිරීම අනිවාර්ය වන්නේ නැහැ. නමුත් වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් ව්‍යාපාර නාමාඥා පනත යටතේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම අනිවාර්යයෙන්ම අපි සිදු කරන්න ඕනේ. ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන් අපට මේ ප්‍රතිලාභات කරගන්න පුළුවන්. ව්‍යාපාරයේ අයිතිය අපට තහවුරු කරන්න පුළුවන් ලියාපදිංචිය තුලින්. ඒ වගේම ව්‍යාපාරයේ නමට එනතම් ව්‍යාපාරයට අනන්‍යතාවයක් ළඟා කරගන්න පුළුවන් ලියාපදිංචිය තුලින්. ඒ වගේම ණයක් ලබා ගැනීමේදී අපේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය ලියවිල්ලක් විදියට ඉදිරිපත් කිරීම තුලින් අපිට පහසුවෙන් ණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපගේ ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය පාරිභෝගිකයාට ප්‍රදර්ශනය වෙනසේ තැබීමෙන් පාරිභෝගිකයාට තුල අපගේ ව්‍යාපාරය පිළිබඳව පිළිගැනීමක් ඇති වෙනවා. ඒ වගේම ලියාපදිංචි ව්‍යාපාර සඳහා රජය විසින් යම් යම් සහන ලබා දෙනවා. ඒ සහන රාජ්‍ය අනුග්‍රහයන් ලැබීමටත් ලියාපදිංචි කිරීම සුදුසුකමක් වෙනවා. යම් යම් නීතිමය කටයුතු වලදී ව්‍යාපාරය සඳහා නීතිමය රැකවරණයක් ලබා ගැනීමටත් ලියාපදිංචිය වැදගත් වෙනවා. අපි බලමු ආනයන අපනයන ලේඛන පිළිබඳව. ආනයන ලේඛන විදිහට අප හඳුන්වන්නේ භාණ්ඩයක් ආනයන ක්‍රියාවලියට නෛතිකව සිදු කිරීමේදී අවශ්‍ය වන ලිඛිත රෙගුලාසි සහ ඒ සඳහා අවශ්‍ය කරන අයදුම් පත්‍ර ලිපි ලේඛන ආදී තමයි මේ යටතට අයත් වන්නේ. පිටරටින් ගෙන්වන දෑ පිළිබඳව විශ්වාසනීයත්වය විම ගනුදෙනුවේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්න තමයි මේ ලේඛන වැදගත් වෙන්නේ. උදාහරණ විදියට බදු ලේඛන, භාණ්ඩයේ අන්තර්ගත සංයුතිය පිළිබඳව ලේඛන, ඒ වගේ මේ භාණ්ඩයට අදාළව කරන ලද විවිධ පරීක්ෂණ වාර්තා මේවා ආනයන ලේඛන විදිහට අපට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම අපනයන ලේඛන විදිහට අපනයනය සිදු කරන භාණ්ඩ වලට අදාළව විවිධ ලේඛන අපිට ඉදිරිපත් කරන්න සිදු වෙනවා. විශේෂයෙන්ම අපනයනය කිරීමේදී උදාහරණයක් විදිහට සමහර භාණ්ඩ සමහර වෙළඳපොළ වල කරා යොමු කරද්දී විශේෂයෙන්ම කාබනික නිෂ්පාදනයන් ආහාර ද්‍රව්‍ය වගේ දේවල් නිෂ්පාදනය කරද්දී නිරෝධායන සහතික අපිට ඉදිරිපත් කරන්න වෙනවා. අපේ ඉදිරිපත් කරන මේ කෘෂි භෝගයේ එහෙම නැත්නම් මේ කෘෂි නිෂ්පාදනය තුල අහිතකර පරිසරයට අහිතකර බැක්ටීරියා වර්ග අහිතකර සුද්ධජීවීන් ආදී ඇතුළත් නොවන බවට විද්‍යාගාරයක පරීක්ෂා කරලා ඒ තුලින් ලබා ගන්න සහතික අපිට ඉදිරිපත් කරන්න වෙනවා අපනයනය කිරීමේදී. භාණ්ඩ අපනයනය කිරීමට අදාළව බැංකු ණයබර ලිපි, බැංකු ආශ්‍රයෙන් ලබා ගන්න ලියකියවිලි ආදියත් ආනයන අපනයන ලේඛන යටතට වැටෙනවා. ඒකට මේ දේවල් පිළිබඳව අවබෝධයක් තබා ගැනීම වැදගත් වෙනවා ව්‍යාපාරිකයෙක් වශයෙන් විශේෂයෙන්ම ආනයන අපනයන ව්‍යාපාරවල නිරත වන්නන්ට. ඊළඟට අපි බලමු සහතිකකරණය පිළිබඳව. සහතිකකරණය ආර්ථික ක්‍රියාවලියක් ලෙස වෙළඳාම සුමටව සිදු කිරීම සඳහා සහතිකකරණය වැදගත් වෙනවා. විශේෂයෙන්ම නීතිමය අවශ්‍යතාවයකුත් වෙනවා. භාණ්ඩ වල ලේබල් ඇලවීම, ඒ වගේම භාණ්ඩ ඇසුරුම් කිරීම ආදිය විධිමත් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම වලට සිදු කරන්න ඕනේ. ඒ තුලින් නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පිළිබඳව, ඒ වගේම භාණ්ඩයේ විශ්වාසනීයත්වය පිළිබඳව පාරිභෝගිකයාට සනාථ වෙනවා. ඒ වගේම භාණ්ඩවල නෛතික භාවය සුරක්ෂිත කරන්නත් සහතිකකරණය වැදගත් වෙනවා. අපි අපේ නිෂ්පාදනය කරන භාණ්ඩයක අපේ ආයතනයේ නම, ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන්න යොදාගත් අමුද්‍රව්‍ය, ඒ භාණ්ඩයට අදාළ මිල මොකක්ද, ඒ වගේම භාණ්ඩයේ ඇසුරුම තුල අඩංගු වෙලා තියෙන ප්‍රමාණය කොච්චරක්ද, ලීටර කොච්චරක්ද, බර කොච්චරක්ද, මේ වගේ තොරතුරු ඇතුළත් කිරීම තමයි අපි සහතිකකරණයේ විදිහට මෙතන සඳහන් කරන්නේ. ඊළඟට අපි බලමු ව්‍යාපාරයක් සඳහා මනා සංවිධානකරණය කොයි ආකාරයටද වැදගත් වෙන්නේ කියලා. වෙළඳපොළක ඇති ප්‍රාථමික නිෂ්පාදන සඳහා අවශ්‍ය නොවුනත් වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය අනිකුත් සේවාවන් සම්බන්ධීකරණයට හා ස්ථාවරව පවත්වා ගැනීමෙන් පාරිභෝගික සේවා අවශ්‍යතා සැපයීමේ ක්‍රියාවලිය සඳහා පහත කරුණු මනා සංවිධානය යටතේ සලකා බලයි. එතකොට ටිකක් විශාල ව්‍යාපාරයක් ගත්තාම තරමක් විශාල ව්‍යාපාරයකදී අදාළ භාණ්ඩ අපි රැස් කරගන්න ඕනේ. වගේම එම භාණ්ඩ බෙදා හැරීම කරන්න ඕනේ රට පුරා. එතකොට මේ බෙදා හැරීමට අදාළව සහ එම භාණ්ඩවල ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම සඳහා අපට මනා සංවිධානකරණය වැදගත් වෙනවා. මේ යටතේ ප්‍රවාහන පහසුකම් පිළිබඳව අපි අවධානය යොමු කරනවා. ඒ වගේම ගබඩාකරණය කියන එක වැදගත් වෙනවා උපකාරක සේවාවක් විදිහට. ඒ වගේම පරීක්ෂණ සහ සංවර්ධන ව්‍යාපාර වලට අදාළව යම් යම් පරීක්ෂණ සිදු කරන ආයතන තියෙනවා. එම පරීක්ෂණ ආයතන වලින් සොයා ගන්නා තොරතුරු සහ ඔවුන් විසින් ඉදිරිපත් කරන සංවර්ධනාත්මක යෝජනා ව්‍යාපාරයක් වශයෙන් ව්‍යාපාරිකයන්ට වැදගත් වෙනවා තමන්ගේ ව්‍යාපාරයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා. අපි මුලින්ම බලමු ප්‍රවාහණය පිළිබඳව. කිසියම් ස්ථානයක සිට තවත් ස්ථානයකට භාණ්ඩ හා සේවා රැගෙන යාම අපි
ප්‍රවාහණය ලෙස හඳුන්වනවා. එතකොට පරිසර තත්ත්වය පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අදාළ භාණ්ඩය සහ ඒ භාණ්ඩය ප්‍රවාහණය කරන්න බලාපොරොත්තු වෙන මාධ්‍ය එම භාණ්ඩය සඳහා කොතරම් දුරට ගැළපෙනවද කියන කාරණේ අපි ප්‍රවාහණයේදී සැලකිලිමත් වෙන්න ඔබ දන්නවා. වාහන ආනයනය කිරීමේදී වාහන බොහෝ විට ගෙන්නන්නේ නැව් මාර්ග වලින්. නමුත් එයා ගුවන් මගින් ප්‍රවාහණය කරන්නේ නැහැ. ඒකට හේතුව ගුවන් මගින් වාහන ප්‍රවාහණය කරන්න ගියොත් ලොකු පිරිවැයක් දරන්න යනවා. ඒ වගේම වාහනේ බර වැඩි, විශාල වාහන ප්‍රමාණයක් අපට එකවර ප්‍රවාහණය කරන්න බෑ. ඒ සඳහා වාහන ඒ වගේම බරින් වැඩි උපකරණ අපි බොහෝ විට නැව් මගින් තමයි ප්‍රවාහණය කරන්නේ. උපකාරක සේවාවක් විදිහට ප්‍රවාහණය ව්‍යාපාර සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. නිෂ්පාදන කටයුතු සඳහා අමුද්‍රව්‍ය නියමිත වේලාවට ලබා ගැනීම සඳහා අපට ප්‍රවාහණය වැදගත් වෙනවා. ඒකට අපි බොහෝ නිෂ්පාදන සිදු කරද්දී ඒ නිෂ්පාදනයට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය කර්මාන්ත ශාලාව තුළ නැහැ. විවිධ වෙනත් නිෂ්පාදකයන්ගෙන් තමයි අදාළ අමුද්‍රව්‍ය අපට මිලදී ගන්න සිදු වෙන්නේ. එම අමුද්‍රව්‍ය එම නිෂ්පාදකයාගේ සිට කර්මාන්ත ශාලාව දක්වා රැගෙන ඒමටත් කර්මාන්ත ශාලාව තුළ නිපදවන භාණ්ඩ ව්‍යාපාරික ආයතනයට රැගෙන යාමටත් බෙදා හැරීම සඳහා අපට ප්‍රවාහණය වැදගත් වෙනවා. ඒ වගේම ව්‍යාපාරික ස්ථාන සහ නිෂ්පාදන ආයතන වලට කර්මාන්ත ශාලා වෙතට සේවකයන් ප්‍රවාහණය සඳහා ප්‍රවාහණය වැදගත් වෙනවා. ඒ වගේම නිෂ්පාදක කාර්යක්ෂමයි අපි ආයතනය මගින් සිදු කරන නිෂ්පාදනයන් රට පුරා බෙදා හැරීම සඳහාද ප්‍රවාහණය වැදගත් වෙනවා. ඒ වගේම භාණ්ඩයට අදාළව ඒට ගැළපෙන ප්‍රවාහන සේවාවන් අප තෝරගන්න ඕනේ. ඔය කලිනුත් ඒ සඳහන් කළා. විශේෂයෙන්ම සමහර භාණ්ඩ දිනවා අපි ඒ භාණ්ඩ ගුවන් මගින් විතරයි ප්‍රවාහණය කරන්නේ. සමහර භාණ්ඩ අපි නැව් මගින් ප්‍රවාහණය කරනවා. සමහර භාණ්ඩ අපි නල මගින් ප්‍රවාහණය කරනවා. තව සමහර භාණ්ඩ අපි දුම්රිය මගින් ප්‍රවාහණය කරනවා. සමහර භාණ්ඩ මහා මාර්ග භාවිතා කර ප්‍රවාහණය කරනවා. ඒ ආදී වශයෙන් මේ භාණ්ඩයට ගැළපෙන සුදුසු පිරිවැය අඩු ප්‍රවාහන මාධ්‍යයක් අපි තෝරගන්න ඕනේ අපේ ව්‍යාපාරයට ගැළපෙන විදිහට. උදාහරණයක් විදිහට ප්‍රවාහන මාර්ගවල උදාහරණ තමයි මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් මාර්ග, ජල මාර්ග ආදී ප්‍රවාහන මාර්ගවලට උදාහරණ. අපි බලමු ගබඩාකරණයේ වැදගත්කම මොකක්ද කියලා. ව්‍යාපාරයකට අවශ්‍ය අමුද්‍රව්‍ය වගේම නිමි භාණ්ඩත් අපට සිදු වෙනවා කර්මාන්ත ශාලාව තුළ ගබඩා කරන්න. විශේෂයෙන්ම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය රැස් කර ගැනීම සඳහා ගබඩාකරණය වැදගත්. ඒ වගේම අප විසින් නිෂ්පාදනය කරන ලද අවසාන නිමයුම පාරිභෝගිකයා සහ බෙදා හරින්න අතර පත් කරන තුරුත් අපිට කර්මාන්ත ශාලාව තුළ ගබඩා කර ගැනීම සඳහා ගබඩාකරණය වැදගත් වෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයන්ට සහ එම භාණ්ඩ බෙදා හරින්නටත් ගබඩා අවශ්‍ය වෙනවා. ඒ භාණ්ඩ පාරිභෝගිකයා අතර පත්වන තුරු එය හුවමාරු කර ගැනීම සඳහා නිෂ්පාදිත භාණ්ඩය අනුව ගබඩාල ස්වරූපය වෙනස් වෙනවා. ඒ ඔබට තේරෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යාම සඳහා සාර්ථක ගබඩාකරණයක් ඉතා වැදගත් වෙනවා. එතකොට අපි දන්නවා සමහර නිෂ්පාදන වලට අවශ්‍ය අමුද්‍රව්‍ය වසර එක කාලයක විතරයි ලබා ගන්න පුළුවන්. ඒ කාලය තුළ මේ අමුද්‍රව්‍ය ලබාගෙන ඒවා නිසි පරිදි ගබඩා කරලා තියාගත්තේ නැත්නම් අඛණ්ඩව මේ නිෂ්පාදනය වර්ෂය පුරා සිදු කරන්න බැරි වෙනවා. සාර්ථක ගබඩාකරණයක් සිදු කළේ නැත්නම්. ඉල්ලුම සහ සැපයීම සමතුලිතව පවත්වාගෙන යාම සඳහා ගබඩාකරණය වැදගත් වෙනවා. අපි දන්නවා සිංහල අලුත් අවුරුද්ද ඒ වගේම නව වර්ෂයක් උදා වෙද්දී අපි සිරිතක් වශයෙන් අලුත් ඇඳුම් අඳිනවා. එතකොට ඒ කාලය තුල ඇඟලුම් නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වෙනවා. නමුත් වසරේ අනිත් කාල සීමාව අනිත් මාසවල ඊට සාපේක්ෂව ඉල්ලුම අඩුයි. එතකොට අපි වසරේ අනිත් කාලවල නිෂ්පාදනය කරගත්ත ඇඟලුම් අපි අපේ ගබඩාවල ගබඩා කරගෙන තිබෙලා අර උත්සව කාල සීමාවලදී සිංහල අලුත් අවුරුද්දක් උදා වෙන අවස්ථාවේ වෙළඳපොළ ඉදිරිපත් කරනවා. ඒ තුල අපගේ අර ඉල්ලුමේ වැඩිවීමට අවශ්‍ය භාණ්ඩ අපි කල්දියා නිෂ්පාදනය කරලා ඒ ගබඩා කරලා පවත්වාගෙන යාම තුළ ඉල්ලුම සැපයීම සමතුලිතව පවත්වාගෙන යන්න අපට පුළුවන් වෙනවා. ඒ වගේම ගබඩාකරණය තුළින් නිෂ්පාදන කටයුතු කාලීනව සිදුවන අවස්ථාවලදී ඒවා රැස් කර තබා ගන්න පුළුවන්. අපි දන්නවා අඹ ජෑම් වගේ හදනවා නම් අඹ සුලභ කාලේ තමයි මේ ජෑම් හදන්න පුළුවන්. ඒ හදපු ජෑම් වසර පුරාම අපි පාරිභෝගිකයන්ට වෙළඳාම් කරනවා. ඒ කාලය තුළ නිෂ්පාදනය කරපු ජෑම් අපි අපේ ගබඩා තුළ නිසි පරිදි නිසි ක්‍රමවේදයකට අනුව ගබඩා කරලා පවත්වා ගැනීමෙන් අපට වර්ෂය පුරා අඛණ්ඩ සේවාවක් සපයන්න පුළුවන් අපගේ පාරිභෝගිකයන් වෙතට. ඒ වගේම තොග රැස් කර ගැනීම සඳහා ගබඩාකරණය වැදගත් වෙනවා. අපි දන්නවා රාජ්‍ය විසින් කිව්වොත් එimhe අද මධ්‍යම රාත්‍රී 12 ඉඳලා ඉන්ධන මිල රුපියල් 5කින් වැඩි කරනවා කියලා. ඊට කලින් දවසේ උදේ 6 ඉඳලම ෂෙඩ් වල තෙල් නැත කියලා තමයි බෝඩ් එකක් ගහලා තින්නේ. එයි එයාලා තමන් ගාව තියෙන තොගේ රැස් කරලා තියාගෙන ඉන්නවා රුපියල් 5ක් වැඩි වුණාට පස්සේ විකුණන්න බලාගෙන. ඒකට ඒකත් අර අපි කලින් කතා කළා වගේ වෙළඳපොළ විසමාචාරය යටතට ගෙනනවා. මොකද උන් අඩු මිලකට ගෙනාව
ඉන්ධන ඉන්ධන ගබඩාව තුල තිබෙනවා. නමුත් මේ ඉන්ධන නොමැති බව පාරිභෝගිකයන්ට තොග වසන් කිරීම තුලින් තමන්ට තොග රැස් කරලා තිබෙලා මිල ඉහළ ගියාම වාසියක් ලබා ගන්නවා සමහර කූට ව්‍යාපාරිකයෝ. කෙසේ නමුත් ගබඩාකරණයේ වැදගත් වෙනවා තොග රැස් කර පවත්වා ගන්න විශේෂයෙන්ම හාල් වගේ ද්‍රව්‍යවල අපිට තොග රැස් කරලා තියා ගන්න ඕනේ. එම අමුද්‍රව්‍ය හිඟවෙන කාලෙට එම ද්‍රව්‍ය හිඟවෙන කාලෙට එම වෙළඳපොළ අවශ්‍යතා සපුරාලීම සඳහා. ඒ වගේම සුවිශේෂී කාලවල වෙළඳපොළ ඉල්ලුම සැපිරීම සඳහා අපිට ගබඩාකරණය වැදගත් වෙනවා. අර මම කලින් කතා කළා වගේ ඇඟලු නිෂ්පාදනය මේට උදාහරණයක්. එතකොට ඇඟලු නිෂ්පාදනය සඳහා සුවිශේෂී කාල සීමාවක් වෙනවා වැඩිම වෙළඳපොළක් නිර්මාණය වෙන. ඒ කාලය සඳහා ඒ කාලයේදී මේ ඉල්ලුම සැපිරීම සඳහා අපි එතෙක් එබ භාණ්ඩ ගබඩා කර පවත්වාගත යුතු වෙනවා. ඒ වගේම පරීක්ෂණ සහ සංවර්ධනය කියන එකත් වැදගත් වෙනවා ව්‍යාපාරයකට යටිතල පහසුකමක් විදිහට. ඍජුවම වෙළඳපොළට අදාළ නොවුනත් භාණ්ඩයක වෙළඳපොළ පැවැත්ම සඳහා පරීක්ෂණ සහ සංවර්ධනය ඉතා වැදගත් වෙනවා. සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් දේශීය සම්පත් හා වෙළඳපොළ පිළිබඳව පරීක්ෂණ පවත්වා විවිධ ප්‍රතිඵල ලබා දීම පරීක්ෂණ මගින් සිදු කරනවා. මේ පරීක්ෂණ මගින් ලබාගත් තොරතුරු සහ ඔවුන් විසින් විවිධ නිර්දේශන ඉදිරිපත් කරනවා එම නිෂ්පාදනයන් වර්ධනය කරගන්න. ඒ වගේම අපගේ නිෂ්පාදන නාස්ති අවම කරගන්න විවිධ සංවර්ධනාත්මක අදහස් ඔවුන් ඉදිරිපත් කරනවා. ඒවා ප්‍රයෝජනවත් වෙනවා ව්‍යාපාර සංවර්ධනය සඳහා. අපි බලමු මේ වගේ පරීක්ෂණ සේවා මගින් මොන වගේ කාර්යයන්ද ඉටු කරන්න කියලා. නිෂ්පාදනය කළ යුතු භාණ්ඩ හා සේවා හඳුනා ගැනීම සහ හඳුන්වා දීම සිදු කරනවා පරීක්ෂණ සේවා මගින්. නිෂ්පාදන පිරිවැය අඩු කළ හැකි මාර්ග පිළිබඳව වුන් පරීක්ෂණ කරලා පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරනවා. නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වර්ධනය කරන්න පුළුවන් ආකාරය වුන් පරීක්ෂණාත්මකව සොයාගත් කරුණු මගින් ගවේෂණාත්මකව සොයාගත් කරුණු මගින් වුන් ඉදිරිපත් කරනවා. වගේම වෙළඳපොළ හිදස කියන්නේ වෙළඳපොළේ පවතින අවස්ථා තහවුරු කරගන්න පුළුවන් ආකාර පිළිබඳව වුන් ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරනවා. ඒ වගේම නව තාක්ෂණික උපක්‍රම පිළිබඳව මිල තීරණය හා සේවක කාර්යක්ෂමතාවය දියුණු කිරීමට අදාළව විවිධ යෝජනා පරීක්ෂණ සහ සේවා සපයන ආයතන මගින් ඉදිරිපත් කරනවා. අපි බලමු පරීක්ෂණ හා සේවා සපයන ආයතන වලට උදාහරණ කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ඉංජිනේරු පරීක්ෂණ හා සංවර්ධන ආයතනය, ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය, කෘෂිකර්ම පර්යේෂණ ආයතනය වගේ ආයතන වැනි ආයතන පරීක්ෂණ හා සේවා සපයන ආයතන වලට උදාහරණ. අපි බලමු උපකාරක සේවාවක් විදිහට යටිතල පහසුකම් ව්‍යාපාරික යටිතල පහසුකමක් විදිහට රක්ෂණය ව්‍යාපාරයකට වැදගත් වන්නේ මොන ආකාරයෙන්ද කියලා. ව්‍යාපාරිකයාට රක්ෂණය මගින් ව්‍යාපාරයේ අවදානම අවම කරගන්න පුළුවන්. අපි කිව්වා ව්‍යවසායකයෙක් ලොකු අවදානමක් දරනවා. නැ ව්‍යවසායකයෙකුට වගේම ව්‍යාපාරයකටත් පවතින අවදානම කළමනාකරණය කිරීම සඳහා රක්ෂණය උපකාරී වෙනවා. රක්ෂණය මගින් කරන්නේ අවදානම වැඩි පිරිසක් අතර බෙදා ගැනීම තමයි අවදානම කළමනාකරණය තමයි රක්ෂණය මගින් සිදු කරන්නේ. රක්ෂණය මගින් විවිධ ප්‍රයෝජන ව්‍යාපාරයට අත් වෙනවා. එකක් තමයි ව්‍යාපාරය ගින්නෙන්, සොරුන්ගෙන්, ගංවතුරෙන් වැනි හානි මගින් විනාශයටපත් වුණත්, අලාභ හානි සිදු වුණොත් ඒ වනුවෙන් මූල්‍යමය රැකවරණයක් අපට රක්ෂණය මගින් ලබා ගන්න පුළුවන්. අපි අපේ ව්‍යාපාරය රක්ෂණය කරලා තියෙනවා නම් අපේ ව්‍යාපාරික ස්ථානයේ ගින්නක් හට ගැනීමෙන් අපේ තොග ඔක්කොම විනාශ වුණොත් ඒ තොග සඳහා වැය වුණු පිරිවැය අපට රක්ෂණය මගින් පියවීමකට ලක් කරනවා. එතකොට අපේ ව්‍යාපාරයේ අඛණ්ඩභාවය රක්ෂණය මගින් තහවුරු වෙනවා. ව්‍යාපාරිකයාගේ වගකීම් පවතී නම් එම වගකීම්ද රක්ෂණය කරන්න පුළුවන්. අපි ව්‍යාපාරයට දාන ණය මුදලක් ලබා ගන්නවා නම් එම ණය සඳහා වෙනම ණය පිළිබඳව අපට රක්ෂණයක් ලබා ගන්න පුළුවන්. එතකොට යම් හේකින් මේ ව්‍යාපාරිකයාට එම ණය මුදල ගෙවීමට නොහැකි වුණොත් එම ණය වෙනුවෙන් රක්ෂණ ආයතනය ඒ ණය ගෙවීම සඳහා යම් සහනයක් යම් මූල්‍ය අනුග්‍රහයක් ලබා දෙනවා අපි ලබාගත් රක්ෂණ වටිනාකමට අදාළව. ඒ නිසා ව්‍යාපාරයකට හරි වැදගත් ව්‍යාපාරිකයා ලබා ගන්නා ණය සඳහා අනාගත වගකීම් සඳහා අපට රක්ෂණය කරන්න පුළුවන්. එම රක්ෂණය තුලින් ඒ ණය ලබා ගැනීම අපි ලබා ගන්න අවදානම අවම කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි බලමු ව්‍යාපාරයකට සංනිවේදනය කියන කාරණේ කොයිතරම් වැදගත් වෙනවද කියලා. ව්යාපාරයක සේවක සේවීය සම්බන්ධතාවයේ මනාව පවත්වාගෙන යාම සඳහා සංනිවේදනය වැදගත් වෙනවා. ඒ වගේම සේවකයන් විසින් එවනත ආයතනයේ පරිපාලනය විසින් සේවකයන්ට උපදෙස් දෙන්න ඕන. ඒ වගේම සේවකයන්ගේ අදහස් පරිපාලන අධිකාරිය දැනගන්න ඕන. මේ සඳහා හොඳ සංනිවේදන මාධ්‍යයක් හොඳ සංනිවේදනයක් තිබෙනවා නම් සේවා ස්ථානය තුල සේවකයන් තා ප්‍රියමනාපව සේවයේ නිරත වෙනවා. එතකොට එය ආයතනය පිළිබඳ යහපත් ආකල්පයෙන් සේවකයන් කටයුතු කිරීම ආයතනයේ ඉදිරි ආයතනයේ ජයග්‍රහණ සඳහා ඉතා
වැදගත් වෙනවා. ඒ වගේම අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා sannivedanaye වැදගත් වෙනවා. අපි දන්නවා මාකටිං වලදී ඒ sannivedanaye කොයිතරම් වැදගත් වෙනවද කියලා. සමහර වෙනන් දැන්වීම් තියෙනවා. ඊටා විශාල වශයෙන් පාරිභෝගිකයන්ව ගේ හදවත තුළට සමීප වෙනවා. ඒ තමයි sannivedanaye තිබෙන දක්ෂතාවය. ඒ වගේම වෙළඳ ගනුදෙනුවලදී අපට අදාළ පාර්ශව අතර අදහස් වමාරු කරගන්න වෙනවා. නිෂ්පාදකයෝ වෙළෙන්දු අතර, වෙළෙන්දු අතර, වෙළෙන්දු සහ පාරිභෝගිකයෝ අතර අපට වෙළඳ ගනුදෙනුවලදී අදහස් වමාරු කර ගැනීම සඳහා sannivedanaye වැදගත් වෙනවා. එතකොට sannivedanaye කියන්නේ භාෂා අකුරු ඉලක්කම් සංකේත මේ කුමන ආකාරයකින් හෝ අදහස් වමාරු කර ගැනීම තමයි අපි sannivedanaye විදියට හඳුන්වන්නේ. අකුරු ඉලක්කම් සංකේත අභිනවයෙන් පුළුවන් අපට sannivedanaye කරන්න. ඒ වගේම මානව හා භෞතික සම්පත් අතර මනා කළමනාකරණයක් ඇති කිරීම සඳහා sannivedanaye වැදගත් වෙනවා. එහෙනම් මානව සම්පත කළමනාකරණය කරන්න මානවයාට අවශ්‍ය අපේ ආයතන සේවක පිරිස දැනුවත් කිරීම සඳහා අපට sannivedanaye වැදගත් වෙනවා. ඒ වගේ මේ සේවකයන් අතර අපේ ආයතනයේ තියෙන සම්පත් බෙදා හැරීම සඳහාත් අපට sannivedanaye ඉතා වැදගත් වෙනවා. ඊපස්සේ අපි බලමු ආයතනයක sannivedanaye කරන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. කතා කරන්න පුළුවන්. කතා කියන්නේ අපිට සාකච්ඡා මගින් අපිට sannivedanaye කරන්න පුළුවන්. දුරකථන මගින්, ලිපි මගින්, සීනු හැඬවීම වගේ සංඥා මගින් අපිට sannivedanaye කරන්න පුළුවන්. ගුවන් විදුලිය මගින්, රූපවාහිනිය මගින්, පුවත්පත් දැන්වීම, පෝස්ටර් එළවීම, ෆැක්ස්, ඊමේල්, අන්තර්ජාලය, වෙබ් අඩවි මේ හැම දෙයක් මගින් අපට විවිධ ආකාරයෙන් අපේ පාරිභෝගිකයන්ට සහ වෙළෙන්දන් අතර නිෂ්පාදකයන් සහ ව්‍යාපාරිකයන් අතර නිෂ්පාදකයන් අතර සම්බන්ධීකරණය ඇති කරගන්න පුළුවන්. වර්තමානයේ ඉතා sannivedanaye කියන එක ව්‍යාපාරික ඉතා වැදගත්. ඒ වගේම sannivedana මාර්ග බොහෝ දියුණුයි වර්තමානයේ ව්‍යාපාරික කටයුතු වලට තිබෙන. අපි මෙම පාඩමේ සාරාංශයට යොමු. අද අපි කතා කළේ ව්‍යාපාරයකට අදාළ යටිතල පහසුකම් පිළිබඳව. ඒ යටතේ අපි උපකාරක සේවා විදිහට ව්‍යාපාරයකට තිබෙන මූල්‍ය පහසුකම් සහ නීති රීති පිළිබඳව කතා කළා. විශේෂයෙන්ම කල්බදු පහසුකම්, ණය පහසුකම් සහ ශුද්‍ර මූල්‍ය පහසුකම් පිළිබඳව කතා කළා. ඒවයි වාසිය ඔබ පෙළගස්ව ගන්න. ඒ ගැටළු වලදී අහන්න පුළුවන්. ඒ වගේම ප්‍රලේඛනය පිළිබඳව අපි කතා කළා. ඒ වගේම මනා සංවිධානකරණය යටතේ ගබඩාකරණය, ප්‍රවාහනය සහ පරීක්ෂණය සහ සංවර්ධනයේ තියෙන වැදගත්කම පිළිබඳව කතා කළා. ඒ වගේම උපකාරක සේවා විදියට ව්‍යාපාරය සඳහා පදන යටිතල පහසුකම් විදියට රක්ෂණය සහ sannivedanaye වැදගත්කම පිළිබඳව අපි කතා කළා. මේ කාරණා ටිකෙන් සම්පූර්ණ වෙනවා නව නිශ්චය නිර්දේශය 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අදාළව ව්‍යවසායකත්වය කළමනාකරණය නවවන ඒකකය මෙම වීඩියෝවෙන් ආවරණය වෙනවා. මෙම වීඩියෝ තුනෙන් ඔබ කලින් වීඩියෝ බැලුවේ නැත්නම් මෙම ව්‍යවසායකත්වය කළමනාකරණයට අදාළ පළමු සහ දෙවන වීඩියෝ පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක හරහා ගොස් ඔබට නැවත නරඹන්න පුළුවන්. ඒ වගේම මෙම වීඩියෝට අදාළ ප්‍රශ්න මාලාව ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒව ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමෙන් අද පාඩමින් ඔබ උගත් කරුණු වඩා සනාථ කරගෙන ඔබට සාර්ථක ජයග්‍රහණයකට යන්න අවස්ථාව ලැබේවි. ඒ වගේම මෙම පාඩමට අදාළව පහුගිය විෂය නිර්දේශයේ තිබුණු කොටස් වෙනුවෙන් ඉදිරියේදී වීඩියෝවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් එම වීඩියෝ වෙන ඔබට දැන් ලොකු ප්‍රයෝජනයක් නොමැති වෙයි. නමුත් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කිරීම සඳහා එම වීඩියෝවේ තියෙන කරුණු ඔබට වැදගත් වෙයි. මොකද සමහර ශිෂ්‍යෝ ගොඩක් කැමති පහුගිය ප්‍රශ්න පත්‍ර වලට හොඳින් පිළිතුරු සපයන්න. ඒ සඳහා ව්‍යවසායකත්වය කළමනාකරණය පාඩමේ දැන් වර්තමාන විෂය නිර්දේශයෙන් ඉවත් වෙලා තියෙන කොටස් වල යම් ප්‍රමාණයක් ඔබ ඉගෙන ගත යුතුයි. එම කොටස් වලට අදාළව ඉදිරියේදී ඔබට වීඩියෝවක් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ව්‍යවසායකත්වයේ සහ කළමනාකරණයේ 4 වෙනි කොටස විදිහට අද පාඩම සමගින් නව විෂය නිර්දේශයට අදාළව ව්‍යවසායකත්වය කළමනාකරණ පාඩමට අදාළ වීඩියෝ පාඩම් මාලාව අවසන් වෙනවා. අපි තවත් වීඩියෝවකින් නැවත හමු වෙමු. මේ වීඩියෝව ඔබේ යාළුවන්ට දැක ගන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. ඒ වගේම ET අපි YouTube channel එක subscribe කරන්න. ආයුබෝවන්.